තෙරුවන් සරණයි. උපාදා පරිතස්සන සූත්‍රය. සංයුත්ත නිකායේ තුන්වෙනි කාණ්ඩයේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ 15 වෙනි ග්‍රන්ථයේ 29 වෙනි පිටුවේ උපාදා පරිතස්සන සූත්‍රය. මීට කලින් අපි ඔබට පැහැදිලි කරා මේ පටිසල්ලාන සූත්‍රය. ඒ වගේම මීට කලිනුත් අපි මේ උපාදා පරිතස්සන සූත්‍ර පැහැදිලි කරා. නමුත් මෙතනදී ඔබට අපි පැහැදිලි කරන්න හදන්නේ මේ බුදුන් වහන්සේ පෙන්වන මේ ධර්මයේ ඇත්තටම මේ අනාත්ම ධර්මයේ මෙතන ආත්ම කතාවක් නැති බව අපි දිගින් දිගට පැහැදිලි කරනවා. ඔබට අහන්න ලැබෙනවා. ඒත් බොහෝ අයට ගැටලුවක් තියෙනවා. බොහෝ අයට මේ ආත්ම සංඥාවෙන් ඒ ආත්ම සංඥාවෙන් ගිලිහෙන්න හැකියාවක් ලැබෙන්නේ. මොකද ඊට වැඩිය තදින් වැදිලා තියෙනවා මේ ලෝකයක් තියෙන බවට, ආත්මයක් තියෙන බවට. ඒ නිසා මේ අයට මේ අනාත්ම ධර්මයේ සැකසහිතයි. නමුත් බුදුන් වහන්සේ මනාකොට පැහැදිලි කරනවා මෙතන ආත්ම කතාවක් නැති බව, මෙතන අනාත්ම ධර්මයක් බව. ධර්මතාවයක් පමණයි කියන එක. පටිසල්ලාන සූත්‍රය තුළ මේ වචන ලොකු නැහැ. මේවා ගොඩාක් ලොකුවට බරට දකින්න එපා. පටිසල්ලාන සූත්‍රය තුළ බුදුන් වහන්සේ ඇත්තටම වටිනා ඔබට වටිනා විශාල මේ ධර්මයේ තුළ වටිනාම තැන සමහර විට ඔබට ඒ වටිනා කාරණා කීපයක් හමු වෙනවා. සමාජයට අවදි වෙන්න ඕනි කාරණා. අතන අපිට ඇත්තටම තේරෙන්නේ නැහැ ඇයි මේ භික්ෂුන් වහන්සේලා මෙච්චර මේ ලෝකයේ ඇත්ත කරගෙන මේ තාම මේ ධර්මයේ හඳුනා ගන්න නැතුව මේ ධර්මයේ කියලා මේ බුද්ධ ධර්මයේ කියලා මේ සමහරලාට මේ දේශනා කරන දේවල් කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. ලෝකයේ ඇත්ත කරගත්ත තැනක බුද්ධ ධර්මයක් නැහැ. ඔබට මේ පටිසල්ලාන සූත්‍රයේදී බුදුන් වහන්සේ පැහැදිලි කරා මහණෙනි මේ සස්නේ මහණ ඉද බික්කවේ බික්කු ඉද බික්කවේ බික්කු අභිනන්දති අභිවජති අජ්ජෝසාය තිට්ඨති කිංච අභිනන්දති අභිවජති අජ්ජෝසාය තිට්ඨති රූපං අභිනන්දති අභිවජති අජ්ජෝසාය තිට්ඨති තස්ස රූපං අභිනන්දති අභිවජති අජ්ජෝසාය තිට්ඨති උපජ්ජති තස්ස රූපං අභිනන්දති අජ්ජෝසාය තිට්ඨති අජ්ජෝසාය තිට්ඨති උපජ්ජති නන්දි යා රූපේ නන්දි තදුපාදානම් භව භවපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස පායස සම්භවಂತಿ කියලා මේක අපි නිතරම කියනවා. ඉද බික්කවේ බික්කු මේ ශාසනයේ භික්ෂුවක් වෙන්නේ කොහොමද? අභිනන්දති අවිවදිත අජ්ජෝසාය තිට්ඨති රූපං අභිනන්දති අවිවදිත අජ්ජෝසාය තිට්ඨති තස්ස රූපං අභිනන්දති අවිවදිත අජ්ජෝසාය තිට්ඨතෝ උපජ්ජති යා රූපේ නන්දි. එතකොට මේ කුමක් අභිනන්දනය කරනවද? කුමක් මේ රූපේ. ඒතර මේ රූපේ කියන එක තමයි මේ ගොඩක් පටලවගෙන තියෙන්නේ. මේ පොත් ලියාගෙන තමයි පටලවගෙන තියෙන්නේ. මේ ඇත්තටම මේ මෑත කාලේ ලියවුණු මේ රූපේ කියලා මේ රූපකාණ්ඩ 28 මේ රේණුකා චන්ද්‍රමල හාමුදුරන්ගේ පොත් ගොඩක් අය කියවනකොට ඒගොල්ලෝ හිතන්නේ මේ හැමෝම හිතන්නේ මේ රූපේ තමයි මේ රූපකාණ්ඩ 28 තමයි අවබෝධ කරගන්න ඕනේ කියලා. ඊට පස්සේ සිලබස් එකක් වගේ එකක් හම්බෙනවා රූපකාණ්ඩ 28ක්. ඊට පස්සේ රූපකාණ්ඩ 28 ගැන හොයනවා. ඔච්චර පටලව ගත්තොත් මේ ධර්මයේ ඔබට හොයාගන්නම බැරි වේවි. එහෙම දෙයක්ද මේ කියන්නේ? මේ රූපේ කියන්නේ
අපි මනාකොට ඔබට පැහැදිලි කරා ශබ්ද රූප, වර්ණ රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප. එහෙනම් වර්ණ සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා. එන රූප ආරම්මණයයි රූපේ කියන්නේ. ආරම්මණය කියන්නේ මේ සිතට එන අරමුණයි. මේ මුළු ධර්මයේම සිතට එන අරමුණයි කියලා අපි ඔබට පෙන්වුවේ ඒක නිසායි. නිසා පටිසල්ලාන සූත්‍රයේදී අපි ඔබට පැහැදිලි කරා මේ යා රූපේ නන්දි තදුපාදානම් භව. මේ භවය කියන්නේ මේ මරලා ඉපදෙන කතාවක් නෙමෙයි. රූපය අල්ලගත්තොත් මේ මොහොතේ දෙයක්ද ගන්නේ ආරමුණක්ද ඒ ආරමුණ ඇත්ත කරගත්තොත් එතනයි භවේ. ඒ රූපය කියන්නේ ආරම්මණයයි. ආරමුණයි. ඒකයි ශබ්ද රූප, වර්ණ රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප කිව්වේ. ඒක ඒ සූත්‍රය තුලත් ඔබට දකින්න ලැබෙනවා. පැහැදිලිවම රූපේ පතයිද මනවයි කියයිද අභිනන්දති අද්දෝසයි තිට්ඨති කියනකොට පතයිද මනවයි කියයිද බැස ගැනීද රූපේට. රූපය ඇත්ත කරගනීද. යා රූපේ නන්දි. ඒකට තෘෂ්ණාව ආකාසාවක් තණ්හාවක් ඇති වෙනවා. ඒකට ඇලෙනවා, ගැටෙනවා. ඒ ඇලීමයි යා රූපේ නන්දිය. රූපේ ඇත්ත වීමයි. රූපෙට බැඳීමයි. රූපේ බල ගැන්වීමයි. ආත්මීය දැනීම ඇති වෙන හැටි මේ තියෙන්නේ. ඒ රූපේ යම් තෘෂ්ණාවක් වෙන මේමයි උපාදානය කියන්නේ. රූපේ යම් තෘෂ්ණාවක් වෙන ඒමයි උපාදානය කියන්නේ. දැන් මේක තේරුම් කරනකොටත් ඒක ලියනවා ඒ විදිහට පැහැදිලි. එහෙනම් උපාදානය කියන්නේ මේ රූපේ අල්ලගත්ත එක. යා රූපේ නන්දි තදුපාදානං භව අන්න ඊගාවට එනවා උපාදාන ප්‍රත්‍යයෙන් භවයට ගනි. මේ මොහොතේමයි එතකොට මේ දෙයක් තියෙනවා කියලා ගැනීමයි භවය. මේකේ තර්ක විතර්ක වැඩක් නැහැ. ඔබ දැස් අරින්න විතරයි තියෙන්නේ. ඔබට ගැටලු තියෙනවා නම් ඒ ඔබගේ ගැටලුව තියෙන්නේ ඔබට අවබෝධයේ මදිකම නිසායි. හොඳින් ප්‍රත්‍යක්ෂතාවයට එනකොට ඔය දැනුමෙන් හිත ගියාම තමයි ඔය තර්ක විතර්ක සැක සංකා සේරම. තමන්ගේ නුවණට මේක අස් වෙලා තමන්ට ප්‍රත්‍යක්ෂතාවයට අභ්‍යන්තරයට දැනෙන්න ගන්නවා. ඥානෙට අස් වෙනවා. අනේ මොනොත් ඔබට ඒක සැක සංකා දුර වෙනවා. යා රූපේ නන්දි තදුපාදානම් භව කියව එක තමයි උපාදාන ප්‍රත්‍යයෙන් ඔහුට භවය හටගනි. මේ තේරුමත් ඒ විදිහට බුද්ධ ධර්ම ත්‍රිපිටකයේ තියෙනවා. භව ප්‍රත්‍යයෙන් ජාතිය හටගනි. ජාතිය ප්‍රත්‍යයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස සියල්ලම හටගනි. ඒක පැහැදිලිවම තියෙනවා. මේක සූත්‍රෙත් බැලුවා පටිසල්ලාන සූත්‍රය පැහැදිලි කරනකොටත් ඒ විදිහටම පැහැදිලි කරනවා. භව ප්‍රත්‍යයෙන් ජාතිය, ජාතිය ප්‍රත්‍යයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායසෝ හටගනි. මෙසේ දුක හටගනි. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛස්ස සමුදය හෝති. මේ තමයි පිරිසිදු ශ්‍රී සද්ධර්මයේ නෝනින් දැකියතොයි. දැන් උපාදා පරිතස්සනා සූත්‍රයේදී බුදුන් වහන්සේ ඒක තවත් ටිකක් හොඳින් පැහැදිලි කරනවා. එතනදිත් ඒ විදියමයි. ඉද බික්කවේ දැන් කියන කතමංච බික්කවේ උපාදාන පරිතස්සනා හෝති. මහණෙනි උපාදානයේ වන පරිතස්සනාව කෙසේද යත්. ඉද බික්කවේ අස්සතව පුතග්ජනෝ අරියාණං අදස්සාවි අරිය ධම්මේ ස අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිස ආනන්දස්සාවි සප්පුරිස ධම්මස් අකෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ රූපං අත්තතෝ සමුනුප්පස්සති. රූපය ආත්මය කියලා ගන්න. රූපවත්තං වාතතෝ සමුනුප්පස්සති. රූපය තුල ආත්මයක් තියෙනවා කියලා ගන්න. අත්තානි අත්තනී වා රූපං සමුනුප්පස්සති. ආත්මය තුල රූපයක් තියෙනවා කියලා ගන්න. රූපස්මින් වාත්තාන සමුප්පස්ස. ආරූපේම ආත්මය කියලා ගන්නවා ආත්මේම රූපය කියලා ගන්නවා. තස්සතං රූපං විපරිණාමಂತಿ අඤ්ඤතා හෝති තස්ස රූප විපරිණාමඤ්ඤතා භාවා රූප විපරිණාමානු පරිවර්තති විඥානං හෝති තස්ස රූප විපරිණාමානු පරිවච්ඡතා තස්සතා ධම්ම සමුප්පාදා චිත්තං පරියාදාය තිට්ඨතන්ති චේතසෝ පරියාදාන උත්ථාසවාච හෝති විගතවාච අපකේ කච්චාච උපාදායච පරිතස්සති.
දැන් මෙතන පැහැදිලි කරනවා දැන් අර විදිහටම රූපේ මාත්මය කියලා ආත්මයම රූපේ තියෙන රූපේ මාත්මය තියෙන ආත්මය තුළ රූපයත්. ඒ කියන්නේ මෙතන පොත තියෙනවා නම් පොතමයි මම කියන්නේ කියන අපි කියවන කෙටියෙන් ඒකම තමයි මේ කියන්නේ. රූපං අත්තතෝ රූපේම ආත්මය කියලා දන්නවා ආත්මයමයි රූපේ රූපේමයි ආත්මය ආත්මය තුළ රූපේ තුළ ආත්මය. දැන් පොතට මේක ගත්තොත් මේසට ඒක ගත්තොත් තියනවා කියලා ගත්තොත් එතනමයි මමත් ඉන්නේ. ඒකමයි ආත්මය වෙන එකක් නෙමෙයි. දෙයක් තියෙනවා කියලා ගත්තොත් ඒකමයි ආත්ම සංඥා. ඕක දෙයක් කියලා දැන් අපි ගන්නේ පොත මේසේ හඳනේ. දැන් තමන්ගේ රූපෙත් කණ්ණාඩියෙන් දැක්ක එකට මොකද වෙන්නේ? ඒකත් ඒ විදිහටමයි එන්නේ. ඒකත් දෙයක් කියලා ගත්තා, තියෙනවා කියලා ගත්තා, ඒකමයි ආත්මය කියලා ගත්තා. ඒක තුල ඒකමයි ආත්මය. ඒක තියෙනවා කියලා කියීමයි ආත්මය කියන්නේ. රූපේමයි ආත්මය, ආත්මයමයි රූපේ, රූපේම තුල ආත්මයක් තියෙනවා, ආත්මය තුල රූපයක් තියෙනවා. දෙයක් කියලා ගත්තොත් ඒකමයි ඒකෙන්තර මමෙක් නැහැ. ආත්ම කතාවක් නැහැ. නෝකයි අතන හොඳින් පැහැදිලි වෙන්න ඕන ලියා ගන්න ඕනි තැන. ඊට පස්සේ කියනවා අර තේරුම දැන් අර පැහැදිලි කරපු කාරණාව ඔහුගේ රූපය පෙරළේ අඤ්ඤතාභාවය අඤ්ඤතාකාරයකටපත් වෙයි. ඔහුගේ රූපේ පෙරළීම අඤ්ඤාකාරයකටපත් වීම කර්ම දැන් මෙතනදී අඤ්ඤතාභාවයටපත් වීම රූපේ පෙරළීම අඤ්ඤාකාරයටපත් වීම පෙරළු තණ්හා අනතස්සනාව අර පරිලායේ දායේ ඇලෙනින් ගැටීම සිද්ධ වෙන්නේ. උපන් තණ්හා පරිතස්සනාය අකුසල ධම්ම සමුප්පාදයෝද ඔහුගේ කුසල්සිත ෂේ කොටගෙන සිටිත්. එහෙට ඔහු අකුසල්සිත කියන්නේ රාගදේශ මොහොසිත. ඒ වර්ධනය වෙනවා. චිත්ත පරිආදානයෙන් තැති ගැනීම ඇත්තේද දුක්ඛේ ඇත්තේද අපේක්ෂා ඇත්තේද වෙයි. දැන් දුක ඇති වෙන්නේ බලාපොරොත්තු ඇති වෙන්නේ අපේක්ෂා ඇති වෙන්නේ මේ සේරම වෙන්නේ මේ රූපේ බාහිර ඒ තියෙනවා කියන දැනීම නිසායි. කෙටියෙන් කියනවා නම් ඒකයි මේ තියෙනවා ඇත්ත තියනවා කියන අන්තයට යනවා. මේ දැඩි කොටගෙන පෙරලෙයි. උපාදායත පරිතස්සති. මේ තමයි ඇත්තටම උපාදා පරිතස්සනා සූත්‍රයේ දැඩි කොට ගැනීමයි. එතකොට මේ පරිදායට ඒ කියන්නේ මේ කම්පාවට හේතු වෙන්නේ. දුකට හේතු වෙන්නේ. මහණෙනි මේ ලෝකයේ ආර්යයන් දක්නා ආර්ය ධර්මයේ දක්ෂ ආර්ය ධර්මයේ මොනවට හික්මුණු සත්පුරුෂයන් දක්නා සත්පුරුෂ ධර්මයේ දක්ෂ සත්පුරුෂ ධර්මයේ මොනවට හික්මුණු සත්පුරුෂ ධර්මයේ මොනවට හික්මුණු ඒ ශ්‍රතවත් ආර්ය ශ්‍රාවක රූපේ ආත්ම විසින් නොදකි. දැන් සත්‍ය දකින්නවා. රූපේ ආත්මය කියලා දකින්නේ නැහැ කියනවා. මේ රූපේ ඇත්ත කරගන්න. එහෙම වුණොත් තමයි රූපේ අනාත්ම සංඥාවක් කියන්නේ. රූපේ දෙයක් කියලා ගත්තොත් එතන ආත්ම සංඥාවක් තියෙනවා. රූපවත් ආත්මය හෝ නොදකි. රූපේ ආත්මය ඇතයි හෝ නොදකි. රූපේ ආත්මය ඇතයි හෝ නොදකි. ඔහුගේ ඒ රූපේ පෙරළේ අන්න අයුරුවේ. රූපේ විපරිණාම අන්‍යතා භාව හේතුවෙන් ඔහුගේ මෙන්න මේ දිගටම පැහැදිලි කරන වචනයක් තමයි මේ කර්ම විඥානේ. රූපයගේ විපරිණාමයේ අනුව පෙරළෙන සුළුයි. මේ කර්ම මෙතනදී කියනවා ඔහුගේ කර්ම විඥානේ රූපේ විපරිණාමයේ අනුව පෙරළෙන සුළු වෙයි. මේ කර්ම විඥානේ කියන වචනේ නම් හැබැයි මේ සූත්‍රය තුළ පැහැදිලි වෙන එක තැනකවත් නැහැ. ඒ කර්ම විඥානේ කියන වචනයක් නැහැ. මේක කලින් අවස්ථාවේදීත් පැහැදිලි කරනවා මේ විදිහටම කලින් ඡේදයේදීත් මුල් ඡේදයේදීත් පැහැදිලි කරනවා රූපේ පෙරළෙන අනුව යෑම ඒ විදිහටම පැහැදිලි කරනවා. එතන කර්ම විඥානයක් බැසගනි. මේ වීමේ කර්ම විඥානේ රූපේ පෙරළෙන අනුව පෙරළෙන සුළු වෙයි. මේ කර්ම විඥානය කියන එකක් හැබැයි මේ සූත්‍රය තුල නම් සඳහන් වෙන්නේ නැහැ. ඒක පරිවර්තනය කරනකොට ඒ දෘෂ්ටිය අනුව බැස දාන වචනයක් තමයි මේ දෙයක් කියලා ගත්තොත් එතන කර්ම විඥානයක් තියෙනවා කියන්නේ. මේ වචන ගොඩක් හරි පරිස්සමෙන් ගන්න. මේ වචන නිකන් හොඳක් වචන පමණයි. වචන කියන්නේ පරම සත්‍යයක් නෙමෙයි.
ඒතකොට දෙයක් කියලා ගත්තොත් තමයි ඒකට දෙයක් කියලා ගත්තොත් ඒකට ඇලෙනවා ගැටනවා කියන්නේ එතන රාග දේශ මොහ සිතට ගන්නවා. ඒ කියන්නේ එතන හොඳ කරොත් හොඳ තැනක නරක කරොත් නරක තැනක මේ කර්ම විපාක කතාවක් ඔතනින් අපි අර අර අපි හදාගෙන තියෙනවා කර්මඵල භූමියක් හදාගෙන ඉන්නවා. මේ මොහොත කරොත් හොඳ තැනක නරක කරොත් නරක තැනක කියලා කර්ම භූමිය. ඒ අදහසින් තමයි මේ කර්ම විඥානය කියන වචනේත් භාවිතා වෙන්නේ. කර්ම විඥානය. දෙයක් වෙන බව දැනෙන විඥානයක්. එම් කිව්වොත් ඔක සාධාරණේ හදලා ගන්නත් පුළුවන්. ඔක සකස් කර ගන්න පුළුවන් ගැටලුවකුත් නැහැ. දෙයක් කියලා දැනෙන විඥානයක්. දෙයක් කියලා දැනෙන විඥානයක් ඒ ස්වභාවයක් තියෙනවා. හැබැයි වචනේ කර්ම විඥානයක් කියන එකක් සූත්‍රය තුල නැහැ. පෙරළෙන සුළු වීම අන්‍යතා භාවයටපත් වෙන හේතුවෙන් ඒ කර්ම විඥානයේ අනුව පෙරළෙන සුළු වෙයි. ඔහුගේ රූපයාගේ විපරිණාමය අනුව පෙරළෙන සුළු ඒ තෘෂ්ණා පරිතස්සනාද අකුසල ධර්ම සමුදයෝද ඒ හේතුවෙන් හට මේ ඔහුගේ සිතේ සත්‍ය දකින්න තැන හට නොගනී. සිත දැඩිව නොගෙන සිටී. ඒ පරිතස්සනා දැන් තෘෂ්ණා පරිතස්සනාද අකුසල ධර්මයෝ සමුදයෝද ඔහුගේ සිත දැඩිවගෙන නොගැනීමෙන් නොවිතයි මේ රූපය ඇත්ත කරගෙන නොගත්තොත්. ඒ කියන්නේ තණ්හාව කියන්නේ අපි දන්නවනේ තණ්හාව ඇලෙන ස්වභාවය. ඒ ස්වභාවයේ තියෙන නිසා 10ක් හට ගන්නවා. ඒක ඕනි ඒක නැතුව බෑ කියන අන්නේ ඒයි පරිතස්සනාව. උපාදා පරිතස්සනාව. උපාදා නිසා ඇති වෙන ඒ ඕනකම පරිතස්සනාව. වැළපීම මේක නැත්තම් පරිදාය වචන ගොඩක් විතරයි අල්ලනකොට එන එක. මෙන්න මේ ස්වභාවයේ පරිතස්සනාද අකුසල ධර්ම සමුදයෝ ඔහුගේ සිත දැඩිව නොගැනීමෙන් චිත්තයාගේ අපරිදාය දැඩිකොට නොගැනීම හේතුවෙන් ඒ තැති ගැනීම ඇති නොවේ. දුක ඇති නොවේ. දුක සහිත නොවේ. ඇලීම් සහිත නොවේ. දැඩිකොට නොගැනීම හේතුවෙන් ඒ මිදීම සිදුවේ. මෙන්න මේ එතකොට පරිතස්සනා සූත්‍රය තුල පෙන්නනවා මේ කාරණාව මනාකොට. ඉද බික්කවේ අපේ සූත්‍රය බලුවොත් ඉද බික්කවේ කියපු ඡේදයේ පාලි ස්වභාවයෙන් බැලුවොත් ඉද බික්කවේ සුතවා ආර්ය ශාවකෝ අරියානන්දස්සාවි ආර්ය ධම්මේසු අක්කෝවිදෝ ආර්ය ධම්මස්ස කෝවිදෝ ආර්ය ධම්මෝ සුවිනීතෝ සප්පුරිසානන්දස්සාවි සප්පුරිස ධම්මස්ස කෝවිදෝ සප්පුරිස ධම්මෝ සුවිනීතෝ න රූපං අත්තතෝ සමනුප්පස්සති න රූපවත්තං වාත්තතෝ සමනුප්පස්සති න අත්තනී වා රූපං සමනුප්පස්සති න රූපස්මින් වාත්තානං සමනුප්පස්සති තස්සතං රූපං විපරිණාමಂತಿ අඤ්ඤතා හෝති තස්ස රූප විපරිණාමඤ්ඤතා භාවන රූප විපරිණාමානු පරිවර්තති අර තස්ස රූප විපරිණාම මඤ්ඤතා භාව කියන වචනේත් මෙතන තියෙනවා. මේ මඤ්ඤණාවට ලක්වන්නේ නැහැ. රූප විපරිණාම තුළ නැවත ඒක ඇලීමට මෙනෙහිවීමට හේතු නැති වෙනවා. සත්‍ය දකිනවා නම් රූපය කියලා අත්කර කර නොගැනීමයි හේතුව. රූප විපරිණාමානු පරිවර්තති इति විඥානං හෝති. රූප විපරිණාම පරිවර්තති इति විඥානං හෝති තස්ස රූප විපරිණාමානු පරිවර්ජන්තා පරිතස්සන ධම්ම සමුප්පාදා චිත්තාං න පරියාදාය තිට්ඨಂತಿ. ඒ නිසා ඇති වෙන දායේ ඇලීම තණ්හාව ඇති වෙන්නේ නැහැ. චේතසෝ අපරියාදානාන චේච උත්තාසවා හෝති න විගතවා න අපකෙක්වා අනුපාදාච න පරිතස්සති. මෙන්න මේ උපාදා පරිතස්සන සූත්‍රය තුල පෙන්නන්නේ රූපය ඇත්ත කරගත්ත තැන මේ එන අරමුණ ඇත්ත වෙලා දෙයක්. අපි ගත්තොත් දැන් උදාහරණයක් විදිහට දැන් මේ මොහොතේ බිත්තිය දකිනවා. පොත දකිනවා. අපි නිතරම ගන්න උපමාව. පොත තියනවා කියලා ගත්තොත් ඒකට අන තණ්හාවක් උපදිනවා. ඇලෙනවා ගැටෙනවා. පොත තියනවා කියන එකමයි සමුදේ. ඒ මොනොත් දුකට ගන්නවා. හැබැයි එහෙම සත්‍ය දකිනවා නම් මේ එන රූප ආරම්මණය ඇත්ත කරගන්න නැත්නම් එහෙම දෙයක් නැති බව දකිනවා. අන්න නිරෝධේ. අපි මේ
ශබ්ද වර්ණ වලින් හැදුණු එකක් බාහිර නැහැ. සංකාරයක් බාහිර හම්බෙන්නේ නැහැ. එහෙම අපි බාහිර ඇත්ත කරගත්ත එකම තමයි එතකොට අපිට තණ්හා උපදින්න හේතුව. අර කර්ම විඥානය කියන එක වචන දැම්මේ ඕන නිසායි. ඒක ඇත්ත කරගත්ත නිසා තමයි ශෝක පරිදේව දුක්ඛ දෝමනස සේරම තියෙන්නේ. તો යාරූපේ නන්දි තදුපාදානම් බව බවපච්චය ජරා මරණ ශෝක පරිදේව කිව්වේ නිසායි. එහෙම වුණොත් තමයි මේක ඇත්ත දැක්කොත් තමයි නේතමම නේසවමසි නොමේසවත්තා කියන තැනට එන්නේ. මම මගේ ආත්මය කියලා දෙයක් හැදෙන්නේ. හැබැයි පොත තිබ්බොත් ඒ පොත තියෙනවා කියන්නේම ඒකමයි ආත්මේ මම කියන්නේ. පොතෙන් තොර මමෙක් නැහැ කිව්වේ ඒ නිසායි. එහෙනම් අපි බාහිර අපිට මේ දකින්න ඇහෙන දැනෙන කිසිවක්ම ඒ මොහොතේම සත්‍යයක් නොවන බව දැකීමයි ඔබගේ නිවන් මඟ වන්නේ. එයයි ඔබගේ ප්‍රතිපදාව විය යුත්තේ. එහෙනම් ඒකට ධර්මයේ අවබෝධය ඉතාම වැදගත් වෙනවා. මේ මෙලෙස දකින්න කෙනාට තමයි ඇත්තටම මේ දුකින් මිදීම සිද්ධ වෙන්නේ. ඉතින් ස්කන්ධය කියද දැන් සූත්‍රයේ තුල වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධය කියලා අරගෙන ඒ වචනෙන් වචනට මේ විදිහටම කියනවා. මොකද දෙයක් කියලා ගන්න මේ වේදනා සංඥා සංකාර එකතු වීම නිසා. දැන් මේ පොත්වල මොනවා ලිව්වත් පොත්වල කොහොම ලිව්වත් මේවා කොයි විදිහට ලිව්වත් ඒක අවබෝධයට ඔබට ඒක කොහොම ලිව්වත් ඒක අදාළ නැහැ. ඔබගේ අවබෝධය සිද්ධ වෙන්නේ ඔබගේ අවබෝධ වෙන රටාවට ඒ ස්වභාවයට අනුවයි. ඒ අනුව ඔබට වැටේනවා නම් ඇත්තටම මෙතන දෙයක් නැති බව දෙයක් කියලා ගත්තොත් ඒකමයි ආත්මය කියන එක ඔබ මේ නිවන් මඟ මනාකොට හඳුනගෙන තියෙනවා. එයමයි චතුරාර්ය සත්‍ය. දෙයක් තිබීමයි සමුදය. දෙයක් තියෙන කියලා ගැනීමමයි දුක. දෙයක් නැති බව දකිනම් අන්න නිරෝධය. ඒ දැකීමයි මාර්ගය. හැබැයි මේ ශබ්ද වර්ණ කියලා ආයතන වලින් එකතුන ශබ්ද වර්ණ ගන්ධ රස පහස උණුසුම සීතල තදගතිය කියලා ඒ ద్వාර ඔස්සේ එන ඒ සෙන්සස් වල ප්‍රසාද ටික එකට එකතු වෙනවා. ඒ එකතු වීමයි සංඛාරා. ඒ නිසයි මනෝ විඤ්ඤාණය නිසයි දෙයක් කියලා ගත්තේ කියලා. ඒ එන ආරම්භණය තුළ මේ කතාව තියෙන්නේ කියලා. ඒ ආරම්භනේ ඒ රූප අනිච්චතෝ අනිච්චම් බන්තේ කියන්නේ ඒ දෙයක් කියලා ඒ ඇසට දැකලා දෙයක් කියලා පොත කියලා ගත්ත එක පොත කියලා ඔබට හමු නොවීමයි. ඉමිදීමයි නිරෝධය. අල්ල ගැනීමයි ඒ තමම ඒසවමස්යමේසව අත්තා. එමයි ආරූපේ නන්දි තදුපාදානම් බව. දෙයක් ඇත්ත කරගත්තොත් එතනට නන්දියක් ඇති වෙනවා. තණ්හාවක් ඔබද. දෙයක් නැති බව දැක්කොත් අන්න නේතම්මම නේසවමස්මි නමේසව අත්තා කියන තැන මම මගේ ආත්මය කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. තණ්හා මාන දිට්ඨි කියන්නේත් එහෙමයි. අර පටිසල්ලාන සූත්‍රය තුල පෙන්නන්නේ තණ්හා මාන දිට්ඨි කියන්නේත් එහෙම බවයි. එතකොට මේ මොන විදිහට කතා කරත් අදිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති කිව්වත් තණ්හා මාන දිට්ඨි කිව්වත් ඒ තමම ඒසවමස් මේසව අත්තා කිව්වත් මම මගේ ආත්මය කියලා ගත්තත් මේ ඔක්කොම එකම කතාවයි. මෙතන දෙයක් කියලා දැනීමමයි ආත්මීය දැනීම. ඒකයි මේකේ ඔබ දකින්න සියුම්ම කෝණේ. අනාත්ම ධර්මය හමු වෙන්නේ මේ හැම මොහොතෙම ඒ හැම අරමුණකම ඒ කියන්නේ මේක අරමුණක් දකින්නවා කියන්නේ ෂණ සම්පත්තිය. ඒ ෂණේම ඇති වෙනව නැති වෙනව ඉපදීම මරණය ඔක්කොම තියෙන ෂණේමයි. ඇස් සරණකොට ලෝකෙම වෙනවා ඇස් වහනකොට ලෝකේ නැහැ කියන එක. පවතින ලෝකයක් නැහැ කියන එක. අපි ඒකගේ තියෙන ලෝකයක් නැහැ මහණෙනි කියලා. හේතු නිසා හට ගන්නවා හේතු නැතිව කිව්වෙත් ඒ නිසාම. ඒ නිසාම යේ ධම්මා හේතු භගවතේ සංහේතුන් තථාගතයන් වහන්සේ හේතුඵල ධමයක් දේශනා කරයි කිව්වා. කොහෙවත් නැහැ තථාගතයන් වහන්සේ කර්මඵලයක් දේශනා කරයි කිය. නමුත් මුළු සමාජෙම ගිලිලා ඉන්නවා කර්මඵලයක. ඒක මිත්‍යා දෘෂ්ටික සමාජය වෙලා තියෙන ඒ නිසයි. ඒ කර්ම විශ්ේ අබෝධෝත්පාද කාලවලත් තියෙනවා. ඒ පන්සිල් රකින්නේවා අටසිල් රකින්නේවා ඒ මායා දේවිය බුදු කෙනෙක් නැති කාලෙත් කරා. ඒ බුද්ධ ධර්මයේ නෙමෙයි. අපි අද රැවටිලා ඉන්නවා. අපිට අද රැවටුණු තැන ලියා ගන්න බැරුව ඉන්නවා. අපිට අද උපාදාන වෙලා තියෙන අපේම අපි ඉපදෙනකොට මුකුත් දන්නවද නැහැ. ඉපදුනාට පස්සේ මේවා කොහෙන්ද බාහිරින් දාපුවා. ඒවට අපි
කොටු වෙලා අසු වෙලා අපිම හදාගත්ත හිර කූඩුවක අපි අතරමං වෙලා. පුංචි දරුවා මේ ලෝකේ උපදිනකොට දිව්‍ය ලෝකයක් තියනද නිරයක් තියනද මොකක්වත් දන්නේ නැහැ. ඇයි දරුවා සතුටින් නෙමෙයි දින්නේ? ඒ දරුවට ප්‍රශ්න තියෙනවද? ඉපදුණු ගමන් දරුවේ කිරිසියා කරනවද වෛර කරනවද? ඔය ඉරිසියා කරන්නේ වෛර කරන්නේ ඔය දුෂ්ටකම් සේර වෙන්නේ කොහමද? මෙන්න මේ බෙදීම නිසායි. කොතනින්ද බෙදුනේ? අපේ මේ ඇලෙන ස්වභාවයයි සාසවිය ස්වභාවයයි මේ සියල්ලටම හේතුව. ඒ සාසවිය ගම් එක දිය වෙන්නේ මේ සත්‍ය දැකන මිදෙන කොටයි. ඇත්තටම මෙතන ආත්ම කතාවක් නැහැ. අපිට ආත්ම කතාව ගැන කතා කිරීමෙන් පළකුත් නැහැ. එහෙම ධර්මයක් මේ තුල නැහැ. එහෙම ධර්මයක් සත්‍ය වශයෙන්ම මේ සබදාම තුලත් නැහැ. අපි ඔබට දීර්ඝ දේශනා මාලාවකින් මේ දේ පැහැදිලි කරා. අපි රැවටිලා ඉන්න බව. අපි මායාවකට හසු වී ඉන්න බව. අපේ මායාවෙන් මිදුණු දවසට අපි සියලු දුකෙන් මිදෙන බව. අන්න සම්මා දිට්ඨිය හමු වෙන්නේ අන්න එදාටයි. ලෝකේ අපි හිතන දේවල් කොහෙවත් තියනවද? පුංචි දරුවට ප්‍රසාද උනේ වර්ණයේ, ශබ්දයේ, ගන්ධයයි, පහසයි, උණුසුම් සීතල. මේකේ ප්‍රකට වෙනවා දිට්ඨ සුත මුත කියලා. අනිත් දැනීම් එකතු කරාම දිට්ඨ සුත ප්‍රකටයි. වර්ණයයි, ශබ්දයයි. ඔය ඇහැට වර්ණය දීලා කන්ට ශබ්ද දීපේක තමයි පුංචි කාලේ අපි ඉගෙන ගන්නවා කියලා කළේ. පුතේ මේ කහ පාට, රතු පාට, නිල් පාට, yellow, red, blue කිව්වේ නැද්ද මොන්ඩිසෝරි? අදටත් බලන් ඉන්න. පුංචි දරුවට උගන්වනවා කියලා මොකද්ද කරන්නේ? ඇහැට රූපයක් පෙන්නලා කන්ට ශබ්දයක් දානවා. ඒව එකතු වෙන එක චිත්ත නියාමයක්. සබහා දහමේම න්‍යායට ඒක එකතු වෙනවා. ඊට පස්සේ ඒක තියෙනව බවට බල ගැන්වෙනවා. අපි ඒකට කියනවා ඉගෙන ගත්තා කියලා. ධර්ම අපි කියන එකට දැනුම කියලා. දැනුම නෙමෙයි. ඒක තමයි අපේ රැවටීම. එතනයි මුලාව. නමුත් අර හුලඟ හමනවා වගේ මුළු අපි කතා කරන මුළු සමාජයක්ම සම්මුතිය තුළ ඔය මායාවට කොටු වෙලා ඉන්නවා. මොකද්ද හදාගෙන ඉන්නේ ඒක තියෙනවයි කියලා හිතනවා. නමුත් මේවා කොහෙවත් නැහැ. ඒකට හේතුව මේ පරිශීලනය කරන්නේ ශබ්ද වර්ණ. අපි කියන්නේ මේ අඹ ගහ නාගා. එහෙම දෙයක් එළියේ නැහැ. අපි කියන්නේ. ඒ කියන්නේ අපිට දාපු ශබ්ද වර්ණයි වලට අපි කොටු වෙලා. අපි ඉර කුඩු ඕකයි. ශබ්ද වර්ණ අපි හදාගත්ත ඒව ඇතුළ අපි සීමා බාහිම් දැමීමයි ඉර කුඩු. එතකොට මේ පටිසල්ලාන සූත්‍රයේ අපිට මේ තියෙන ඒ 1000 ඒ විඳවීම සිද්ධ වෙලා තියෙන්නේ දෙයක් තියෙන නිසායි. දෙයක් නැති බව දකිනකොට මේ මුළු ධර්මයේම විසදිලා ඉවරයි. ඔබට දුක් විඳින්න දෙයක් හමු වෙන්නේ නැහැ. ඔබ සියලු දුකෙන් මිදෙනවා. යාරූපේ නන්දි තදුපාදාන බව භවපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස පායස සියල්ලම සංසිඳිලා ඔබ ඒතං සාන්තං ඒතං ප්‍රණීතං කියන අර සාන්ත ප්‍රණීත සුවයටපත් වෙනවා. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිදා සබ්බ සංඛාර සමතෝ. අන්න සියලු සිතුවිලි සමතේ වෙන්නේ මේ සත්‍ය දැක්කොත් පමණයි. සබ්බූපදීපට්ඨිනිස්සග්ගෝ. අන්න සියලු උපදී මේ දක්වා අල්ලගත්ත ගොඩවල් හරසුන් වෙලා ඔබ සාමාන්‍ය විදියටම කටයුතු කරනවා. කිසිම ඒවා අභ්‍යන්තරයට රිංගීමක් නැතුව. අර අභ්‍යන්තරයට රිංගන එක තමයි අර සබ්බේ ධම්මා නාලං අබිනිවේසා කියලා බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ. සිතුවිලි වලට රිංගන්න එපා කියන එක. සිතුවිලි බල ගන්න එපා, මගේ කරගන්න එපා කියන එක. සිතුවිලි හුදෙක් සිතුවිලි පමණයි. අර ශබ්ද නිකන් ශබ්ද විතරයි, වර්ණ විතරයි, ගන්ධ විතරයි, රස විතරයි. ඒවා එකතු වෙලා මේ මගේ කියලා මමී කියලා කෙනෙක් හදාගෙන මේ මට දැනුණයි කියපු ගමන් ඔබ ඉන්නේ කොටු වෙලා ලෝකයකට. එතනයි ලෝකය හැදෙන්නේ. මමයා කොහෙද කියලා හෙවන්න කිව්වේ අපි අන්නේ නිසයි. මේකේ මමේ කොහෙවත් නැහැ. මමයා කියන්නේම දෘෂ්ටියක්මයි. දෘෂ්ටියකට අපි කොටු වෙලා ඒ මමයා කියන දෘෂ්ටියේ සිතුවිල්ලකයි අපි ඉර වෙලා ඉන්නේ.
ඒ මිදෙන තැන සියලු දුකෙන් ඔබ මිදෙනවා. මහා නුවණින් දැකිය යුතු කාරණාවක් මේ ධර්මයේ තුල තියෙනවා. හැම සූත්‍රයක්ම එකම විදිහටයි දිගහැරෙන්නේ. එකම කතාවයි කියන්නේ. දෙයක් නැති බවයි. දෙයක් නැති දහමක් ඔබ අතේ තියාගෙන දෙයක් කරගෙන දුක් විඳිනවා. අතර මේ ලෝකේ සබදාමයි දෙයක් නැති බවමයි. සත්‍ය නම් එයමයි. ඒ සත්‍ය හැමෝටම අවබෝධ වෙන්න ඕනේ. ඒ සත්‍ය අවබෝධ වෙලා සිල් සත්‍යෝ දුකෙන් මිදෙන්න අන්නේ සත්‍ය අවබෝධ වුණොත් පමණයි. ඒ වාක්‍ය බොහෝ අයට හිමි නෑ. දෘෂ්ටි වල බොහෝ අය හිර වී සිටිනවා. ඒ තාක් ඔබට දුකින් මිදීමකුත් නැහැ. ඉතින් මේ බුද්ධෝත්පාද නාලිකාව අහන හයට ඒ පිරිසිදු ශ්‍රී සද්ධර්මය අහන්න ලැබෙනවා. ඒ සද්ධර්මයේ අවබෝධ වෙන්න අතුලාන්තයේ ගින්න නිවෙනවා. අන්න සබ්බුපති පටිනිස්සග්ගෝ විරාගෝ නිරෝධෝ නිබ්බානෝ. ටිකෙන් ටික අර ඇලෙන ස්වභාවයේ දිය වේගෙන ගිහිලා නිවන කරාම යමු වෙනවා. තෙරුවන් සරණයි. ඒ වාග්ය හැමෝටම උදා වෙන්න ඕනේ. මේ අහන හැමෝටම ඒකාන්තයෙන්ම මේ නියත සම්බෝධි පරායන වෙනවා කියවන්නේ නිසයි. ඒ නිසායි අපි කිව්වේ අර බුදුන් වහන්සේ පැහැදිලි කරන උපමාව මහණෙනි ගසක් ගඟට ඇලවි තිබේද ඒ ගස මහණෙනි ගඟටමයි වැටෙන්නේ කියලා කිව්වේ. යමෙක් මේ සත්‍ය දකීද ඒ අනුසෝතේ මිදෙයිද ගඟ ගලන අතට නොගලයිද ඒ සත්‍ය දැක මිදෙනවා කියන්නේ බාහිර ලෝකයක් තියෙනවා කියලා අරගෙන ගලපු ගඟ ඇහැට දැකපු රූප කනට ඇහුණු ශබ්ද උණුසුම සීතල කයට දැනුණු පාස මේ කිසිවක ඒ දැනීම පමණක් වෙලා දෙයක් නැති ස්වභාවයට එනවා. දිත්තේ දිත්ත මත්තන් කියපු තැනට එනවා. දුටු දෙයක් නැහැ, දුටු කෙනෙක් නැහැ, දුටු බවක් පමණි. ඇසුණු දෙයක් නැහැ, ඇසුණු කෙනෙක් නැහැ, ඇසුණු බවක් පමණි. එයයි නිවන් මාර්ගය. ඒ සත්‍ය හැමෝටම අවබෝධ වෙන්න.